අපි පුතේ මේ වීඩියෝ එක කරන්නේ මම අරාව කියලා මාතෘකාවක් අපේ ප්‍රෝග්‍රෑමින් වල කතා කරා. ඒක ගැන චුට්ටක් පැහැදිලි කරන්නයි. ඒ වගේම මේ අපි අර ඇල්ගොරිතම් එකක් ලියන්න දුන්න ගැලීම් සටහනක් අඳින්න දුන්නා. ඒක ගැන චුට්ටක් කතා කරන්නයි. දැන් පළවෙනිම බලමු මේ අපි කිව්වා මේ ඔය සංඛ්‍යා 10ක් ආදානය කරලා ඒකේ එකතුවයි සාමාන්‍යයගේ මේ ප්‍රතිදානය කරන්න කියලා. We ask you to input 10 numbers and display the total and the average of those numbers. ඉතින් මේකේ අපි මොන වගේ ක්‍රමයක්ද පාවිච්චි කරන්න කියලා අපිට මේ ඒවල තිබ්බ කීප දෙනෙක්ම හදලා විවිධ විදිහට මේ සමහර තැන් වලින් ගන් චූටි තැන් වලින් පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තිබුණා. ඒ නිසා අපි ඒ ටික වඩා නිවැරදි කරගන්න. එකක් තමයි මේ සංඛ්‍යා 10 අපි දැන් එන්ටර් කරලා බලන්න ඕනේ. මම මේ වගේ වෙලාවක පොඩි උදාහරණයක් ගන්නවා. මම මේ සංඛ්‍යා එතන numbers කියලා ලියලා මම සංඛ්‍යා 10ක්ම ගන්නෑ. උදාහරණයකට සංඛ්‍යා 4ක් ගන්න යනවා. ඔන්න තියෙනවා 15 තියෙනවා 20 තියෙනවා 30 තියෙනවා 6 තියෙනවා. මේ සංඛ්‍යා ටිකක් අපි දාගන්න 10ම දාගන්න. මොකද එහෙම කිව්වොත් දැන් 100ක හොයන්න කිව්වොත් අපි 100ක් දාලා බලන්න වෙනවා. අපි බලන්නේ මේ 4ට එනවා නම් 10කටත් එන්න ඕනේ කියලා අපි උපකල්පනය කරලා මේ පොඩි සංඛ්‍යාවක් ගන්න මේ පැත්තෙන් දාගන්න. දාගෙන මේ ගැලීම් සටහන අඳින්නයි හදන්නේ. So I have taken 4 numbers as example. So if I can get the total and the average for the given 4 numbers, I assume that I can take all the actually I can take values or the total or the average for any quantity of numbers. So here I would like to show you this. දැන් අපි මෙතන බලන්න යන්නේ කොහොමද මේ වගේ එකක් කරන්න කියලා. එතකොට දැන් අපි මේක ආරම්භ කරන්න ඕනේ. ඒ නිසා අපි මේකේ ආරම්භයට යනවා. ඒකට සිංහලෙන් ආරම්භය කියලා දාගන්න පුළුවන්. මම ස්ටාර්ට් කියලා මේක දානවා. ආරම්භය මේ ආරම්භයේ ඉඳලාම දැන් අපි අත්තටම කම්පියුටරේට මේක එන්ටර් කරගෙන යනවානේ. එකක් එන්ටර් කරලා අපිට 10ම හොයන්න බෑනේ. ඒ නිසා මේ 10 වතාවක් මේක පුනර්කරණය කරන්න ඕනේ. ඒ අතරේදී 10 වතාවක් මේක පුනර්කරණය කරනවා වගේම මේකට සමහර දේවල් දැන් අපිට මේ අවශ්‍ය වෙනවා. ලකුණු ටික මේ එන්ටර් කරන්න ඕනේ. අපි ලකුණු මේ සංඛ්‍යා කියලා ගමු. සංඛ්‍යා ටික එන්ටර් කරන්න ඕනේ. එතකොට ඒ සංඛ්‍යාව එකතු කර ගන්න ඕනේ. සාමාන්‍ය අගය හොයා ගන්න ඕනේ. සංඛ්‍යා ගණන පිළිබඳ අපි අවබෝධයක් තියා ගන්න ඕනේ. මේ සංඛ්‍යා ගණන කොච්චරක්ද කියලා. ඉතින් ඒවා නිසා අපි යම් දේවල් කීපයක් මෙතනදී පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ආදානය කරන්න කලින්ම මේ අපිට කියන්න පුළුවන් මම මේක වචන දෙකෙන්ම පෙන්නන්න උත්සාහ කරමු. අද අපි මෙතනදී සංඛ්‍යා ගණන අපි කියන සංඛ්‍යා ගණන ඉංග්‍රීසියෙන් මේ වගේ අපි කවුන්ට් කියලා කියන්න පුළුවන්. කවුන්ට් එක නැත්නම්
සංඛ්‍යා ගණන බිඳුවයි. සංඛ්‍යා ගණන කියන එක කියන්න ගියත් ප්‍රශ්නයක් නැහැ. කවුන්ට් එක බිඳුවයි. ඔයා ලියා ගන්නවට කරලා බලද්දී මේක හදා ගන්න පුළුවන්. කවුන්ට් එක බිඳුවයි. දැන් අපි කවුන්ට් එක සමහර වෙලාවට අර පොතක අපි දැක්ක කවුන්ට් එක 1යි කියලා දාලා තියෙනවා. එහෙම දැම්ම ප්‍රශ්නයක් නැහැ. 1යි කියලා දැම්ම 0යි කියලා දාන්නත් පුළුවන්, 1යි කියලා දාන්නත් පුළුවන්. ඉතින් අපි ඒක පුරුදු නිසා 1යි කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ මෙතන. දැන් තාමත් අපි කවුන්ට් වෙලා නැහැ කියන තැනක ඉන්නේ. කවුන්ට් එක 1ක් කියලා තියෙනවා. 1ක් කියලා තියෙනකොට දැන් මේ කවුන්ට් එක සංඛ්‍යා ගණන 10ක 10ක් නෙවනේ. ඒ නිසා අපි 10ට අඩුද කියලා බලන්න පුළුවන්. අපි කියනවා මේ සංඛ්‍යා ගණන කියන්නේ කවුන්ට් එක 10ට අඩුද කියලා යනවා. දැන් අපි 10 පොඩ්ඩක් කපලා 4ට දාගන්නවා. 4ක් ගැන විතරක් බලන්න යන නිසා ඉංග්‍රීසියෙන් අපි කියනවා is count less than 4. මේ දෙකම ලියන්න ඕනේ අපි අර එකකින් සංඛ්‍යා ගණන 4ට අඩුද කියලා. මේ නැත කිව්වහම අපි හිතනවානේ සංඛ්‍යා ගණන ඔක්කොම මේ පැත්ත නැත නෝ පැත්ත මේ පැත්ත ඔව් පැත්ත තාම අපි නොලිය එමු. මොකද මේ ගොඩක් ඒ වගේ නැත කිව්ව ගාම ඉවර වෙනවා. එහෙමනේ කියන්නේ. මොකක් හරි මම දුන්නු අර මුල් වීඩියෝ ටිකක් මම ආපහු මෙතෙන්ද ඔයාලට සමහර අයට මම ආපහු ඒවා සම්බන්ධ කරන්න අපිට සමහර අය බලලා නැති අය අපේ මුල් වීඩියෝ ටික බලන්න. ඒ ටික බලපුවාම ආට ආය අයිඩියා එකක් එනවා. ඒ වීඩියෝස් ටිකත් බලන ගමන් ලින්ක් එක ඇති මම ලින්ක් එක ෂෙයා කරන්නම්. බලලා මෙතෙන් දෙන්න අපේ මේ දවස්වල පොඩ්ඩක් මගේ අරුණා ඒ වීඩියෝ ටික බලන්න. දැන් නැත කිව්ව ගමන් මම මේ පාර ඉවර කරන්න නැත කිව්ව ගමන් ඉවර කරන්න පුළුවන්. නමුත් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ සංඛ්‍යා 10 එන්ටර් කරගත්තට පස්සේද අපි එකතුව හදන්නේ එන්ටර් කරගත්තට පස්සේද අපි සාමාන්‍යයෙන් හදන්නේ එන්ටර් කරන ගමන්ද හදන්නේ කියලා. ඒක ගැන මට චුට්ටක් ෂුවර් මදි මේ කාරණේදී මේ කොහොම කරත් හොඳ වෙයිද කියලා. කොහොම හරි දැන් අපි ඔව් කියලා කිව්වහම මේ කාරණේදී දැන් 10ට මේ 4ට අඩුද කියලා නිකන් අඩුයි කියලා කිව්වහම ඔන්න අපි ආදානයකට යනවා. අපි කියනවා මේ සංඛ්‍යාව ආදානය කරන්න. සංඛ්‍යාව ආදානය කරන්න ඉංග්‍රීසියෙන් කියනවා නම් input number එක ආදානය කරන්න කියලා. number එක ආදානය කරාට පස්සේ මේ number එක අපි ක්‍රියාවලියකට දාගන්න වෙනවා. අපිට ඇත්තටම මේ එකතු කරගන්නවා. දැන් සංඛ්‍යාවක් කියවුවට පස්සේ සංඛ්‍යාවක් ආදානය කෙරෙව්වට පස්සේ එකතුවට දාගන්නම වෙනවා යාව එතන. මොකද දෙවෙනි සංඛ්‍යාව කියවනකොට පළවෙනි එක කෙනා නැහැ. ඒ හින්දා අපි එකතුවට දාගන්න ඕන. අපි කියනවා එකතුව සමානයි. එකතුව සමානයි එකතුව ධන එකතුව සමානයි එකතුව ධන සංඛ්‍යාව. ඒ අපි එතනින් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් number equal total equal total and it can be total equal total plus
total equal total plus number. සාමාන්‍ය අගයත් මෙතන හදනවාද කියලා සංඛ්‍යා 10. සාමාන්‍ය අගයට මෙතන හදන්න එපා. ඒට හේතුව තමයි දැන් හතර පාරක් අපි මේ සංඛ්‍යා ආදානය කරන වෙලාවේදී හතර පාරක් අපි සාමාන්‍ය අගය හදන්නේ. එතකොට නිකන් ඒක අපත යාමක්. ඒක ඔයා කරලා තිබුණා ඔය මට්ටමේදී ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයා මේ අපේ 3-4 දෙනෙක්ම කරලා තිබ්බේවා ඔයා මේ මට්ටමේ හැටියට ලකුණු ඔක්කොම දෙන්න පුළුවන්. දැන් ඔයා කරලා තිබුණ ඔය ඇල්ගොරිතම් එක පුතේ ඔයා O level මට්ටමේ එකක් මම ඔය දැම්මේ. ඌක ඔයා තනියම ලියනවා කියලා කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ විභාගේ මට්ටමේ යන 11 වසරේ අවසාන හරියේ ඉන්න මට්ටමේ එක දෙයක් තමයි ඔයා උතනදී ඔය කරේ. ඒ නිසා ඔයා ලියලා තියෙනවා හොඳයි. මම බලන්නේ ඒක තවදුරටත් පොඩ්ඩක් වැඩි දුර පැහැදිලි කරන්න. ඔය අපේ වල තිබ්බයගේව මම බැලුවා ඒ වගේ දැන් මම අර සාමාන්‍යයෙන් මේ ලොකු ළමයි ලියලා තියෙන ඒවට දෙන ඒ අර ලොකු ළමෙක් ලිව්වහම මම කියනවා කොහොමද මෙහෙම තිබ්බොත් මීට වඩා හොඳයි කියලා. ඒක තමයි මම මේ කියන්නේ වාගේ වයසේ වුණාට. එතනින් එනවා කියලා කියන්නේ ඔයාට ඉක්මනින්ම ICT වල වඩා මේ වැඩි දේවල් දැනගන්න පුළුවන් කියන හොඳ තැනකට යන්න පුළුවන් කියන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් හදන්නේ කියලා මම කල්පනා කරනවා. සාමාන්‍යයෙන් හදන්නේ නැතුව මේ ක්‍රියාවලිය දිගට යන්න වෙනවා. ඒ දිගට යාම සඳහා අපි තවත් දෙයක් කරන්න ඕනේ. ඒ තමයි දැන් අපි මේ සංඛ්‍යා එක්කනේ වැඩ කරමින් ඉන්නේ. ඒ නිසා ඔය සංඛ්‍යාවක් එන්න උනා මම ගොඩක් මේ සංඛ්‍යා ගන්න මෙතන මේ බිඳුව දාලා යන්න වඩා කැමැත්තක් දක්වන පොතේ ඔය ඔහොම එක කියලාමයි දාලා තියෙන අපි බලමු. මම කියනවා මෙතන මේ සංඛ්‍යා ගණන කියන එක සංඛ්‍යා ගණන සමානයි සංඛ්‍යා ගණන එකතු කිරීම 1 කියලා. යා අපි මම count කියලා ඉංග්‍රීසියෙන් ගත්තා. ඒ කියන්නේ count equal count plus 1. සංඛ්‍යා ගණන සමානයි සංඛ්‍යා ගණන එකතු කිරීම 1. count සමානයි count එකතු කිරීම 1 කියලා කියනවා. ඒ කියන්නේ අපි ගණන් කර ගන්නවා කෙනෙක් ඇත්තටම දැන් පොඩි ප්‍රශ්නයක් අපිට එතන එන්නත් පුළුවන් බලමු. ඒක මේ කරලා මේ ප්‍රෝග්‍රෑමින් වල එහෙම තමයි. ප්‍රෝග්‍රෑමින් වල අපි ගැටලු එද්දි තමයි විසඳන්නේ. ඒ නිසා මේ මං අඳින එක හරිම එක නෙමෙයි. ඔයා අඳින එක හරිම එක නෙමෙයි. ඔයා අඳින එක සහ මේ පරිගණක වැඩසටහන නිර්මාණය කරද්දිත් එහෙම තමයි. ඔයා අඳින එක හරිම එක නෙමෙයි. ඔයා අඳින එක තමයි හරිම එක බවට පත් වෙන්නේ. එහෙමයි එන්නේ. You cannot take the output directly, but you can develop the algorithm in order to get the output. ඒ නිසා මේක බොලන්තරම් මේ දියුණු කිරීමක් තමයි මේ බලන්නේ දියුණු වෙන්න විදියක්. ඊට පස්සේ මං හිතනවා මේ මෙන්න මෙතෙන්ද ගියොත් එහෙම මෙතන පුළුවන් සාමාන්‍යයෙන් හොයන්න. ඇයි එක පාරයි හොයන්නේ. අපි සංඛ්‍යා දැන් වාට පැහැදිලිව සංඛ්‍යා 10ක්ම ආදානය කරලා එක පාරක් අපි හොයනවා. ඒ නිසා මෙතන අපිට කියන්න පුළුවන් සාමාන්‍ය සමානයි එකතුව බෙදීම සංඛ්‍යා ගණන. ඒ සංඛ්‍යා ගණන හරියට එනවද කියලා අපි හදලා බලමු. AVG equal අපි total කියලා දාලා තියෙන්නේ total divided by count කියලා බලලා එතනින් අවසාන වෙන්න ප්‍රතිදාන වලට යනවා. මෙහි ප්‍රතිදාන වලට යනවා. ප්‍රතිදාන දෙකක් තියෙනවා කියලා මම ටිකක් ලොකුවට ප්‍රතිදානේ කියන කතාවන මම කියනවා මේ පාඩම කියමු දෙකම ප්‍රතිදානය කරන්න තියෙන්නේ. display කියලා total
ටෝටල් එකක් පෙන්නනවා. එකතුවක් පෙන්නනවා මම විසින් විතර ලියන්න. ඒ වගේම දෙපාරක් ලියන්න ඕනෙත් නෑ ඩිස්ප්ලේ එකපාරින්ම. පුළුවන් ඒ විදිහට. කියලා ඔන්න අපිට පුළුවන් ඉවර කරන්න. end එකට යන්න. ඒවලියත් සිංහලෙන් විතරක් හෝ ඉංග්‍රීසියෙන් විතරක් හෝ මේක පුරවන්න බලන්න. මම මේ වගේ ඇල්ගොරිතම් එකක් නම් මේ වගේ ගැලීම් සටහනක් ඇතුලෙන් බලනවා. සංඛ්‍යා දැන් එක එන්ටර් කරා යන්න ඕන. ඉතින් මේකේ දැන් සංඛ්‍යා හතරක් අපි ගාව තියෙන්නේ. මේකේ මම ඔය සංඛ්‍යාවට පේනවා ඇති මේ හරිය මම බෝඩ් එකේ මේ හරිය ගත්තොත් මේ සංඛ්‍යා ප්‍රධාන මතකයට ආවහම මොකද වෙන්නේ කියලා අපි මේ හරියදී බලමු. මේ ප්‍රධාන මතකයේ RAM සසම්භාවී පිවිසුම් මතකයේ කම්පියුටරේ ප්‍රධාන මතකයේ කම්පියුටර් එකක් ඕෆ් කරලා තියෙනකොට ප්‍රධාන මතකයේ නැහැ. කම්පියුටර් එක ඔන් කරලා තියෙනකොට ප්‍රධාන මතකයේ තියෙනවා. ඉතින් අපි බලනවා මේ ප්‍රධාන මතකයේ මොකද වෙන්නේ මේකට කියලා. ඔන්න ආරම්භයේදී සංඛ්‍යා ගණන ඉතින් සංඛ්‍යා ගණන අපි කවුන්ට් එක කියලා කියමු. මේ හොඳට පැහැදිලි කරගන්න. කවුන්ට් එක ආරම්භයේදී අපි කියලා තියෙනවා 1යි කියලා. නෝ කවුන්ට් එක 1යි කියලා කම්පියුටර් ප්‍රධාන මතකයේ තියෙනවා. දැන් මෙතනදී බලන්නේ කවුන්ට් එක 4ට අඩුද කියලා. එතන අපි අහලා තියෙනවා is count less than 4 සංඛ්‍යා ගණන කියන එක තමයි මේ කවුන්ට් එක කියලා ගත්තේ. 4ට අඩුද කියලා. එතන මෙතන 1යිනේ. මේක බලන්නේ අපි නෙමෙයි මේ කම්පියුටරේම බලනවා. දැන් සංඛ්‍යා ගණන 1යි කියලා දීලා තියෙද්දි ආ බලනවා ඒක 4ට අඩු එකක්ද කියලා. ඒක 4ට අඩුයි. අඩු නිසා years පැත්තට ගිහිල්ලා කියනවා සංඛ්‍යාව ආදානය කරන්න කියලා. නම්බර 1. දැන් මෙමරි එකේ මේ නම්බර් කියලා යා ආදානය කිරීම සඳහා ස්ථානයක් ඕනේ. ඉතින් අපිට ඕන මේ නම්බර් එක බිඳුවයි කියලා දාන්නත් පුළුවන්. ඒක නොදැම්මත් ප්‍රශ්නයක් නෑ. අපි සංඛ්‍යා ආදානය කරන්නේ. 15 තියෙනවා අපිට ආදානය කරන්න. ඔන්න අපි ඒක ආදානය කරනවා. මේ කියන්නේ ඉන්පුට් නම්බර්නේ. ආදානය කරන්න කියලා කිව්වට පස්සේ ආදානය කරනවා. දැන් කම්පියුටරේ හදනවා එකතුව. ටෝටල්. කොහොමද හදන්නේ ටෝටල් එක? ටෝටල් හදන්නේ එකතුව ධන සංඛ්‍යාව. එකතුව හදන්නේ එකතුවට සංඛ්‍යාව. දැන් එකතුව මේ වෙලාවේ කීයද කියලා අන්න ප්‍රශ්නයක් එනවා. ඒ වගේ වෙලාවක තමයි අපි ඇත්තටම මෙහෙන් එකතුව බිඳුවයි කියලා දාලා පෙන්නන්නේ. දැන් මේ සංඛ්‍යා ගණන එකයි කිව්වා වගේ මේකෙම අපිට ඕන එකතුව බිඳුවයි කියලා කියන්න පුළුවන්. එකතුව. එහෙම නැත්නම් ටෝටල් බිඳුවයි කියලා මම උඩදී කියලා තියෙනවා. එතකොට මේ එකතුව කියලා එක්කෙනෙකුත් මේකේ ඉන්නවා කියලා කියනවා. එයා බිඳුවයි. බිඳුවට 15ක් එකතු කරන්. ඉතින් මෙයා බිඳුවෙන් ඉන්නේ. දැන් ඉස්සලාම ඉඳලා තියෙන්නේ බිඳුවේ ඕන. බිඳුවට 15ක් එකතු වුණාම බිඳුව කැපිලා එයා 15 බවට පත් වෙනවා. ඔතන එකතුව පත් වෙන විදිහ. දැන් කියනවා සංඛ්‍යා ගණනට එකක් එකතු කරන්න කියලා. මේ සංඛ්‍යා ගණන සමානයි සංඛ්‍යා ගණන දාන එක count equal count plus 1. ඉතින් මෙයාට එකක් එකතු කරනකොට සංඛ්‍යා ගණන දෙකක් වෙනවා. ඔන්න ඔතන නිසා තමයි මම මේ ක්‍රමේදී මේ සංඛ්‍යා ගණන මොකද මේ දැන් අපි සංඛ්‍යාවක් ආදානය කරපුවාමනේ සංඛ්‍යාවක් ආදානය කරයි කියලා ගණන් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා මෙතන මේ එක දානවට වඩා හොඳ එක තමයි ඒක පොත්වල දාන්නේ. අපිට බිඳුව දාලා යන්න පුළුවන්. අපි දැන් මෙතන දාගන්නවා බිඳුවයි කියලා. සංඛ්‍යා ගන්න එක මොකුත්ම ගණන් කරලා නෑ. එයා බිඳුවයි මෙයා 4ට අඩුද කියලා බැලුවා. ඔන්න දැන් ඒ නිසා අපි බිඳුවෙන් පටන් ගත්තා කියලා. පළවෙනි අවස්ථාවේ සංඛ්‍යා ගන්න බිඳුවයි. දැන් එක සංඛ්‍යාවක් දැම්මට පස්සේ ඔන්න එකක් දැම්මයි කියලා ගණන් කරලා. එකක් දැම්මයි කියලා. මේක පුරුදුනා මේ කෝඩ් එක පුරුදුනා මේ අවුරුද්දටම ඇති මේ පැත්තෙන් අපි ඔය කරලා තියෙන කෝඩ්ස් එක මේක. ඔතෙන් දෙනවා දැන් අපි. එතෙන් ආවහම දැන් සංඛ්‍යා ගණන එකයි අපි එකක් තමයි මේ වෙලාවේදී මේ අරන් තියෙන්නේ. ඒකට පැහැදිලි වෙනවා. මෙතන තිබ්බ සංඛ්‍යාවලින් අපි මේ බෝඩ් එකේ තිබ්බ සංඛ්‍යාවලින් අපි එකක් අරන් තියෙන්නේ. දැන් මේ ගැලීම් අනුව මේක දැන් ඔහොම උඩට යනවා ආයෙන්න මේ පැත්තෙන් ඔහොම උඩට ගිහිල්ලා ආයෙ ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම පහළට යන්න තියෙන්නේ.
හතරට අඩුයිද කියලා බලනවා. සංඛ්‍යා ගන්න එකයි. හතරක්නේ අපේ බලාපොරොත්තුව. 10ක් ලොකු බලාපොරොත්තුව. හතරකින් බලන්න යනවා. 10ක් ලොකු බලාපොරොත්තු විදිහට අපි මේ හතරකින් බලන්න යනවා. ඒකට දැන් හතරකින් බලන්න යන එක අපි මේ වෙලාවේදී හතරට අඩුයි. ඒ නිසා ආදානය කරන්න කරන ඊළඟ එක්කෙනා. ඔය ආදානය කරනකොට මෙයා අයින් වෙනවා එතනින්. එයා අයින් වෙලා ඊළඟ එක්කෙනා යනවා 20යි. මොකද කම්පියුටරේ මේවාට අපි කියන්නේ විචල්්‍ය කියලා. මේ මෙමරි එකේ හැදෙන ස්ථාන, මතක ස්ථාන. ඒ ස්ථාන වලට ආදානයක් කරන්න පුළුවන්. තව ආදානයක් කරොත් ඒක තියෙන එක නැති වෙනවා. මැකෙනවා. ඉතින් මැකෙන නිසා තමයි අපි එයාගේ ඒක දැන් 15 නෑ දැන් 20 තියෙන්නේ. 20 තියෙනකොට කියනවා 20 මේ එකතුවට දාන්නලු එකතුවත් එක්ක සංඛ්‍යාව. ඒ කියන්නේ දැන් එකතුව 15යි. 15ට එකතු කරන්න කියනවා සංඛ්‍යාව. 15ට සංඛ්‍යාව එකතු කරපුවාම 35ක් වෙනවා. ඒ 35 ගෙනහිල්ලා මේකට දාන්න කියනවා. මෙයත් නැති වෙලා මෙතන වෙනස් වෙනවා 35. දැන් එකතු වෙන්නේ කොහොමද? දැන් එකක් එකතු කරනවා. ඔන්න හරි. සංඛ්‍යා දෙකක් එකතු කරලා තියෙනකොට මෙතන 35යි. දැන් ආයෙ ඔහොම ඇවිල්ලා බලනවා මෙතෙන්ද ඇවිල්ලා සංඛ්‍යා ගණන හතරට අඩුයි. is count less than 4 දෙකයි එන්ටර් කරලා දැන් හතරට අඩුයි. ඒ නිසා ඌ පැත්තට යනවා. yes. ආයෙ සංඛ්‍යාව ආදානය. අපි මේ ආදානය කරලා තියෙන්නේ. ඒ 20 වෙනුවට අපි ආදානය කරනවා 30. 20 කැපෙනවා එතකොට. 30 ආදානය වෙනවා. 30 ආදානය කරා කියලා මෙතන. දැන් කියනවා ඒ එකතුවට දාන්නලු දැන් තියෙන එකතුවට එකතු කරලා සංඛ්‍යාව දැන් තියෙන එකතුවට 35. 35ට 30ක් එකතු කරනවා. එතකොට 5යි බිංදුවයි ගත්තාම 5යි 3යි 6යි මෙයා වැඩි වෙලා 65 බවට පත් වෙනවා. 65 බවට පත් වුණාට පස්සේ අපි සංඛ්‍යා මේ ගණනට එකක් එකතු කරනවා. සංඛ්‍යා ගණන 3 දක්වා ඉහළ යනවා. 3ක් එන්ටර් කරලා 65 එකතුව 3ක් එන්ටර් කරලා තියෙනවා. දැන් 65 තියෙනවා. මෙයා එනවා මේ අපේ මේ පැත්තෙන් රවුමෙන් ගිහිල්ලා සංඛ්‍යා ගණන 4ට අඩුද කියලා බලනවා. 4ට අඩුයි තාම. 4ට අඩු නිසා ආයෙන ඔය පැත්තට සංඛ්‍යාවක් එන්ටර් කරන්න කියලා 6 තියෙනවා අපිට. 6 කමන්නේ 6 වුණාට ඔබ හරියට බෙදන්න ඕනේ නැහැ. අපි නිකන් දාලා අදහසක් ගන්න. 6 එන්ටර් කරනකොට 30 නැතුව ගිහිල්ලා 6 එනවා එතෙන්ද. දැන් කියනවා මේ එකතුවට දාන්න ඕන. දැන් එකතුව 65යි. 65ට සංඛ්‍යාව එකතු කරනවා. 65ට 6ක් එකතු කරනවා. 71යි. ඒක ගෙනින් දාන්න කියනවා. එතන 71 දක්වා ඉහළ. මේ අපි හිතපු සංඛ්‍යා. නිකන් අපි හිතලා. දැන් සංඛ්‍යා ගණනට එකක් එකතු කරනවා. සංඛ්‍යා ගණන 4යි. 4ක් වුණාම ඔන්න අපි දැන් මේක උඩට ගිහිල්ලා බලනවා සංඛ්‍යා ගණන 4ට අඩුයිද කියලා. දැන් 4ට අඩු නැහැ. 4ක් එන්ටර් කරලා තියෙනවා. අපි මෙතන 4ක් එන්ටර් කරලා තියෙන සංඛ්‍යා ගණනේ. දැන් මෙතන අපි බිංදුවේ හිටියා නම් මේක එකේ හිටියා නම් මේ වෙලාවේදී 5ක් වෙනවා. ඉතින් 5ක් වුණොත් එම් ප්‍රශ්නේ තියෙන්නේ 5න් බෙදලා හරියන්නේ නැහැ. සංඛ්‍යා 4නේ තියෙන්නේ. ඒ මොනොත් මේ පැත්තකට දාලා අර එන උත්තරේ 4න් බෙදලා ගන්න ඕනේ. ඒකට එච්චරම හොඳ ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා අපි බලනවා මේ එන සංඛ්‍යා ගණනෙන්ම බෙදීමේ ක්‍රමයක් හොයාගන්න. හරි දැන් කොහොම හරි අපි මෙතනින් ඔහොම ඇවිල්ලා බලනවා සංඛ්‍යා ගණන 4ට අඩුද කියලා. දැන් බලද්දි මොකද වෙන්නේ? සංඛ්‍යා ගණන 4ට අඩු නෑ. දැන් ඒ නිසා මේ යස් පැත්තට යන්න බෑ. අපි නෝ පැත්තට යනවා. දැන් නෝ පැත්තේදී ඔන්න සාමාන්‍ය හදන්න යනවා. ඇවරේජ් එක හදන්න යනවා. අලුත් එකක් එනවා මෙන්න ඇවරේජ්. හදන්නේ කොහමද? මේ එකතුව තියෙන 71යි කියලා ඕක 6ෙන් බෙදනවා. මේ කවුන්ට් එක 4ෙන් බෙදනවා. අපිට කියන්නේ එකතුව බෙදන්න සංඛ්‍යා ගණන ඩින් කරලා මේ සංඛ්‍යා ගණන නමුත් සංඛ්‍යා ගණන 4 6 නෙමෙයි ආයි කියන්නේ අන්තිම සංඛ්‍යාව මේක නෙමෙයි 4ෙන් බෙදනවා සංඛ්‍යා ගණන. ඉතින් 4ෙන් අපි මෙයාව බෙදලා බලනවා. 4ට තියෙන 4 ඒවා එකයි. ඊට පස්සේ මෙතනින් 3ක් එනවා. ඊට පස්සේ අපිට පේනවා මේ 31ක් තියෙනවා. අපිට 7ක් ගන්න පුළුවන්. ඔය ගානට අපි නතර කරමු දශම වලට බෙදා ගන්න පුළුවන්. ඔය වගේ ඔන්න සාමාන්‍ය අගයක් එනවා. දැන් ආවට පස්සේ මෙමරි එකේ තියෙනවා සංඛ්‍යා ගණන 4යි. අවසාන සංඛ්‍යාව තියෙනවා 6යි. ඒක ප්‍රයෝජනයක් නැහැ. මුළු එකතුව 71යි. ඇවරේජ් එක 17යි කියලා තියෙනවා. එතකොට මේ
අවස්ථාවේදී අපිට දැන් සිද්ධ වෙන දේ තමයි අපි බලනවා මේ මොනවාද ප්‍රතිදානය කරගන්න ඕන කියලා මේ දෙකක් කියනවා ටෝටල් එකයි ඇවරේජ් එකයි. ඒකට ඒවා ප්‍රතිදානය වෙන්නේ printer එකේ පෙන්නන්න පුළුවන් නැත්නම් monitor එකකින් පුළුවන් print වෙන්නත් පුළුවන් monitor එකට යන්නත් පුළුවන් ටෝටල් වෙනවා 71යි කියලා අපේ ඇවරේජ් එකක් එනවා 17යි. ඒකෝද මාතෘකාව දාලා මේ අපිට එන්න පුළුවන්. ඉතින් මේකේ දශම ස්ථාන වලට යන ලොකු වගේකට බෙදලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම දාලා අදහසක් වෙන්නේ මෙහෙම කරන්න පුළුවන්. දැන් මේක අපි මේ අපේ හොඳට මේ වගේ නිකන් අපි හදලා බලනවා මේක මෙහෙම එනවාද කියන එක. එතකොට අපිට පේනවා මේ සාමාන්‍යයේ සෙවීම මේ පැත්තට දාන එක හොඳයි. මේක ඇතුලේ දාන්නේ නැතුව කියලා. ඒක ඇතුලේ දැම්මත් ඔය උත්තරෙම එනවා. මේක ඇතුලේ දැම්මත් අපිට උත්තරේ එනවා. නමුත් දැන් අපි අර වඩා හොඳ ගැලීම් සටහනකට යන්න උත්සාහ කරනවා. ඒ අවස්ථාවේදී අපිට පුළුවන් මේ වගේ තැනකට යන්න. හරි. ඉතින් ඕක ඔයා ඇඳලා බලන්න. ඔයා පුරුදු වෙන්න කරලා තිබුණා. ඒ ගොඩක් හොඳයි. ඒගොල්ලන් හොඳින් කරලා තිබුණා. ඒකේ අර Tamanට තව දුරටත් මේ වගේ මේ කරන්න පුළුවන් කියන අදහසක් එන්නේ. මේ වගේ මම අරාව පිළිබඳ පොඩි මතක් කිරීමක් කරන්න. මේ අරාව කියන්නේ මොකක්ද සහ විචල්්‍ය කියන්නේ මොකක්ද කියලා අපි පොඩක් හඳුන්වන්න ඕන. එතනදී අපි මේ ක්‍රම ලේඛනය කරනකොට අපිට දැන් අපි මේ ගැන පාඩමේදී බැලුවා. තව දුරටත් අපි ඒක චුට්ටක් පැහැදිලි කරන විචල්‍යයක් උදාහරණයක් හැටියට අපි කියනවා සමහර වෙලාවට මේ A සමානයි 5යි කියලා. ඒ කියන්නේ විචල්‍යයක්. ඒ කියන්නේ කම්පියුටරේ තියෙනවා A කියලා ස්ථානයක් ප්‍රධාන මතකයේ ඒකේ අගේ 5යි. ඉතින් ඊට පස්සේ අපි කියනවා A වලට තව 10ක් එකතු කරන්න කියලා. එතකොට 5ට 10ක් එකතු කරලා ඒ වලගේ 15ක් වෙන්න පුළුවන්. ඔය කියන්නේ විචල්‍ය. විචල්‍යයක තියෙන ලක්ෂණය තමයි දැන් මේ අපි අර ගැලීම් සටහනෙත් බැලුවේ ඔක්කොම විචල්‍ය. විචල්‍යයේ තියෙන ලක්ෂණය තමයි හැම වෙලාවෙම එක අගයක් තියාගන්න. ඊට පස්සේ යාව අයින් කරලා තව එකක් දාන්න පුළුවන්. වෙනස් වෙනවායි කියන එක තමයි මේකේ තියෙන්නේ. It is called a variable. Values can be vary time to time. So what we can do, we cannot keep permanent values. We can store variable values instead. වෙනස් වෙන අගයන් තමයි යාගේ හැම වෙලාවෙම වගේ අපි ගබඩා කරන්නේ. ඉතින් අර එකපාර පන්තියේ ළමයින්ගේ ICT වල ලකුණු ටික තියාගන්න ඕන නම් ICT ලකුණු ටික එකපාර තියාගන්න හැකියාවක් අපිට එන්නේ මේ විචල්‍ය වල. දැන් ළමයි 10 දෙනෙක්ගේ ලකුණු වෙන්ට කරන්න අපි ඉස්සලා බැල සංඛ්‍යා 10ක් එන්ට කරන්න 10ම අපිට මෙමරි එකේ තියාගන්න බෑ. එක තමයි පුළුවන් වෙන්නේ. එකක් නැතුව යන එකක් එන්ට කරන්නේ. ඉතින් අර ඔක්කොගෙම තියාගන්න ඕන නම් මේ ආකෘතියේදී බෑ අරාව නැත්නම් ඇරේ කියලා වෙන ආකෘතියක් තියෙනවා. එතකොට මේ විචල්‍යයෙන් බාහිර මේ විචල්‍ය කියන එක අපි අමතක කරලා ඒ අරාව කියන එක මොන වගේ එකක්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒ අදහස විතරයි අපිට ඕනේ. අරාව මේ වගේ එකක්. එයා එකම නමකින් හඳුන්වන මෙහෙම තියෙනවා. එක නමයි යාට පාවිච්චි වෙන්නේ. එක නමකින් හඳුන්වන. හැබැයි එයා ගැන එක ව්‍යුහයක් මෙයා. තනි ව්‍යුහයක්. one structure. එයාට එකිනෙකට යාවුණු කොටස් කීපයක් තියෙනවා. It has consecutive elements. Array is a single structure. It has got consecutive elements. කියලා හඳුන්වනවා අපි. කියනවා අරාව මේක නමක් දාන්න පුළුවන්. අපි හිතමුකෝ මේකට නම දැම්මයි කියලා මාක්ස් කියලා. මෙයාගේ නම මාක්ස්. මාක්ස් කියන අරාව. අරාව. මාක්ස් ඇරේ. මාක්ස් ඇරේ කියලා කියන එයාගේ නම. ඉතින් එයාගේ තියෙන්නේ එකිනෙක යාවුණු කොටස්. එයාගේ යාවුණු කොටස් හඳුන්වන්නේ 0 1 2 3 4 5 එහෙම හඳුන්වනවා. 0
එතන එයා බිඳුව වුණාම මෙයාගේ නම මාක්ස් නේ. ඉතින් එයාව කියන්න අපි පුරුදු වෙන්නේ මාක්ස් වල බිඳුව කියලා. මාක්ස් කියලා කොටු අරහණක් දාලා බිඳුව. එහෙමයි එන්නේ මාක්ස් වල බිඳුව. එහෙනම් මෙයා මාක්ස් වල 1, මාක්ස් වල 2, මාක්ස් වල 3. එහෙමයි එන්නේ. ඉතින් හැම වෙලාවෙකම අරාවේ නමත් එක්ක තමයි එයා හඳුන්වන්නේ. ඉතින් අපි දැන් මෙතන ඊට මැද නිසා මම නිකන් පෙන්නනවා මෙයා බිඳුව 1 2 3 4 5 ලියලා පෙන්නන්නේ කොහොමද? මාක්ස් වල කොටු අරහන ඇතුලේ බිඳුව. මාක්ස් වල කොටු අරහන ඇතුලේ 1. මාක්ස් වල කොටු අරහන ඇතුලේ 2. ඔන්න ඔහොම අපිට මේවා දාන්න පුළුවන්. ඉතින් දැන් මේකක ඩේටා තැන්පත් කරන්න ඕන වුණොත් අපිට පුළුවන් මේ අරාවට එන්ටර් කරගෙන යන්න. එහෙම එන්ටර් කරන් යනවාද අරාවේ බිඳුවට අපි හිතමුකෝ යවන්න ඕන කියලා 50යි කියලා. අපි කියනවා මාක්ස් වල බිඳුව සමානයි 50. මාක්ස් 0 equal to 50. එතකොට මේකට 50 වැටෙනවා. අපි ගා මාක්ස් වල 1ට යවන්න ඕන කියලා 28යි කියලා. මෙහෙම යවනවා. මාක්ස් වල 1. මාක්ස් වල 2ට යවන්න ඕන කියලා කියන 15යි කියලා මෙහෙම යවන්න පුළුවන්. එතකොට මේවා පිරෙනවා. දැන් මෙයාට 28යි මෙයාට 15යි. දැන් මේ විදිහට ඕනනම් අපිට එක අරාවක් අරගෙන ඒ අරාවට අර සංඛ්‍යා 10ම එන්ටර් කරා නම් එකපාර අරාවේ තියෙනවා සංඛ්‍යා 10. ඉතින් අරාවක් නිර්මාණය කිරීම නිසා අපේ මේ පරිගණක මතකයේ අපිට ලියන්න තියෙන මේ පරිගණක මතකයේ විචල්්‍ය හදන්න එහෙම ලියන්න තියෙන උපදේශ ප්‍රමාණ ගොඩ අඩු කරගන්න පුළුවන්. මොකද ළමයි 10කගේ ලකුණු තියාගන්න ඕන නම් විචල්්‍ය 10ක් හදන්න ඕන එකපාර තියාගන්න. දැන් මෙතන අපි එක අරාවෙන් ඕක කරනවා. එතකොට අපිට විවිධ විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ අරාවක් නිර්මාණය කිරීම නිසා උපදේශ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. සංකීර්ණභාවය අඩු කරගන්න පුළුවන්. කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි කියනවා we can create in array, what we can do, we can simplify, we can make easier the commands, we can reduce number of commands, we can increase the efficiency of the code. ඒක වෙන්නේ අරාව නිසා සංකීර්ණතා අඩු වෙනවා. සරල වෙනවා. simplify කියලා කියන්නේ simple වෙනවා. අඩු වෙනවා. ඉතින් ඕක තමයි මේ අරාව කියලා ඕක දිගින් දිගටම එන එක්තරා ව්‍යුහයක්. ඇත්තටම මේ මතක තියාගන්න පුළුවන් දේ තමයි ICT ලකුණු ටික පන්තියේ ඉන්න ළමයින්ගේ එකපාර මෙමරි එකේ තියාගන්න නම් විචල්්‍ය වල ළමයි 20ක් ඉන්නවා නම් විචල්්‍ය 20ක් හදන්න ඕනේ. එහෙම එතකොට ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට කරන්න බෑ, අමාරුයි වැඩි. හැබැයි අරාවක් හදපුවාම එකපාරයි අරාව හදන්නේ. එක කමාන්ඩ් එකයි. එක කමාන්ඩ් එකෙන් මේක හැදෙන්නේ. මේ මෙමරි එකේ මේව හැදෙන්නේ. ලියද්දි ලියන්න තියෙන පොඩි කමාන්ඩ් එකකින් අරාව හැදෙනවා. අරාව හැදෙන්නේ එකට අපි කමාන්ඩ් ලියලා බලන්නේ නැහැ මෙතන. මොකද අරාව එක එක භාෂාවල හැදෙන්නේ. අර ස්ක්‍රැච් එකෙත් පුළුවන් අරාව. Pascal වලත් පුළුවන්, Python වලත් පුළුවන්, C වලත් හැම එකෙම පුළුවන්. භාෂාවල හදන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒක ගැන නෙමෙයි අපි මතක තියාගන්නේ. පරිගණක මතකයේ වැඩ කරනකොට විචල්්‍ය එක්ක තමයි අපි වැඩ කරන්නේ. විචල්්‍යයේදී හැම වෙලාවෙම එක අගයක් තියෙන්නේ. ඊළඟ අවස්ථාවේ ඒ වෙන අගයක් එන්ටර් කරද්දී ඒ අගය නැතු වෙනවා. අරාවේ එක අගයක් නෙමෙයි. අරාවේ අගයන් විශාල ප්‍රමාණයක් අපිට තියාගන්න පුළුවන්. ඉතින් අපි අරාව නිර්මාණය කරනකොට මේ අරාවේ ප්‍රමාණය දෙන්න ඕනේ. දැන් මෙයාගේ ප්‍රමාණය තමයි 1 2 3 4 5 6යි. 6ක් තියෙනවා. හැබැයි ආව හඳුන්වලා තියෙන්නේ බිඳුවේ ඉඳලා 5 දක්වා. ඒ හින්දා බිඳුවේ ඉඳන් 5 දක්වා හඳුන්වන අවයව 6කින් සමන්විත අරාවක් තමයි මේ තියෙන්නේ. Now we have a 6 elements array. We have initialized it from 0 to 5. ඔක තමයි අරාව සම්බන්ධයෙන් තියෙන අදහස. ඉතින් ඔය දෙක විශේෂයෙන් මතකයට ගන්න අපිට ලකුණු 90ක් ඉක්මවලා යන්න මේ වාර විභාගවල හැකියාවක් හම්බ වෙනවා. ඔය තැන් දෙක අනිත් දේවල් බොහෝ දේවල් වලට කරන්න පුළුවන්. ඔය තැන් දෙක අපිට විශේෂයෙන්ම මෙතනින්
මතක් කරා. හරි. ආයෙත් අපිට ওই වගේ තැන් අවශ්‍ය වුණොත් එහෙම මම මේ විදිහට වැඩිදුර මතක් කරන්නම්. හරි පුතේ.